समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता धम्मं मुनिराजन्ते शृण्वन्तु सङ्गे मुक्तम् धम्मश्रवणकारो अयं भदन्ता धम्मश्रवणकारो अयं भदन्ता धम्मश्रवणकारो अयं भदन्ता नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्ते अट्ठिमे भिक्खवे हेतु अट्ठपत्यया आदि ब्रह्मचर्यकाय पञ्चाय अपटिलब्धाय पटिलाभाय पटिलन्धाय नियो भावाय वेपुल्लाय भावनाय परिपूर्या संवत्सन्ति नाम सन्दहा तोरागस्तैकरा सूत्र देशय अंगुत्तर निकाय में अट्टक निपाते कीने के अतुलत बने බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේක දේශනා කළා. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට අමතලා මෙහෙම දේශනා කරනවා. අට්ඨිමේ භික්ඛවේ හේතු අට්ඨපච්චය ආදි බ්‍රහ්මචරීකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලම්ධාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණා සංමත්තං. මහණෙනි කාරණා 8ක් එහෙම නැත්නම් හේතු 8ක් බලපවතිනවා මොනවටද? ආදි බ්‍රහ්මචරීකාය පඤ්ඤාය ආදි බ්‍රහ්මචරේක ප්‍රඥාවගේ අප්පටිලද්ධාය පටිලාභාය ලබාගෙන නැත්නම් ඒක ලබා ගැනීම. පටිලද්ධාය වේපුල්ලාය ලබාගෙන තියෙනවා නම් ඒකේ වැඩි දියුණුවට. භාවනාය පාරිපූර්ණා සංමත්තං භාවනාවගේ සම්පූර්ණත්වයට යන කාරණා 8ක් ගැනයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න සූදානම්. මෙතන අපේ තේරුම් කරගත යුතු කරුණු කීපයක් තියෙනවා. අට්ඨිමේ භික්ඛවේ හේතු අට්ඨපච්චය ආදි බ්‍රහ්මචරීකාය පඤ්ඤාය
අප්පටිලද්ධාය පටිලාභාය. මේ හේතු 8ක් තියෙනවා කියලා දේශනා කළා. මොනවටද? ආදි බ්‍රහ්මචර්යක ප්‍රඥාව ලබල නැත්නම් ලබා ගැනීම මේ ආදි බ්‍රහ්මචර්යක ප්‍රඥා කියන එකේ පුංචි ගැටලුවක් වගේ පේනවා. මොකද්ද මේ කියන ප්‍රඥාව කියලා? මේක තෝරලා තියෙන්නේ විදර්ශනා ප්‍රඥාව හැටියට. විදර්ශනා ප්‍රඥාවට කියනවා ආදි බ්‍රහ්මචර්යක ප්‍රඥාව කියලා. මේ බ්‍රහ්මචර්යාව කියන්නේ එතන නිර්වාණය, මාර්ගඵල. ඒවට බ්‍රහ්මචර්ය කියන නම තියෙනවා. මාර්ගඵල වලට නිර්වාණයට බ්‍රහ්මචර්ය කියන නම යෙදෙනවා. මෙතන කියන්නේත් ඒක තමයි. ආදි බ්‍රහ්මචර්යාය කියන්නේ ඒ මාර්ගඵල ලබා ගැනීමට මුල් වෙච්ච මුල් අවධිය පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් කරන කටයුත්ත. ඒක තමයි ආදි බ්‍රහ්මචර්යක ප්‍රඥා. අද්ද විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාව කියනකොට මේ ශ්‍රාවකයන්ට වැටහෙන්නට ඕන ඒ ජීවිතය පිළිබඳව අනිත්‍ය වශයෙන් සැලකම. භාවනා කරලා ලබා ගන්න නුවණ තමයි විදර්ශනා ප්‍රඥාව කියලා කියන්නේ. මේ ජීවිතය අනිත්‍යයි, වහවහ වෙනස් වෙනවා. එහෙම නැත්නම් ඔය රූප වේදනාදී ධර්ම පංච උපාදානස්කන්ධේ නාම රූප ධර්ම වහවහ වෙනස් වෙනවා. එක හැටියකට තියෙන්නේ නැහැ. මෙන්න මේක දැනගන්නා නෝන තමයි ආදි බ්‍රහ්මචර්යක ප්‍රඥා කියලා කියන්නේ. එතකොට නිවනට උපකාරී වෙන, නිවනට පූර්ව භාග වෙන ප්‍රඥාව තමයි මේ විදර්ශනා ප්‍රඥාව. ඒකට තමයි ආදි බ්‍රහ්මචර්යක ප්‍රඥා කියලා කියන්නේ. අප්පටිලද්ධාය පටිලාභාය. අන්න ඒක ලබාගෙන නැත්නම් ලබා ගැනීම සඳහා හේතු වන කාරණාට පටිලද්ධාය බියෝ භාවාය. තමන් ඒක උපදවාගෙන තියනවා නම් ඒක තව දුරටත් වැඩි දියුණු වීම පිණිස. භාවනාය පාරිපූර්ණය සංවත්තං. ඒක වැඩි දියුණු කිරීමෙන් සම්පූර්ණත්වයට යනවා. ඒකටයි මේ කාරණාටක් හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම දේශනා කරා. අපි බලමු මොනවද ඒ කාරණා කියලා. ඉද බික්කවේ බික්කු සත්තාරං උපනිස්සාය විහෙරති අඤ්ඤතරං වා ගරුට්ටාණියං සබ්‍රහ්මචාරී. මහණෙනි මේ ශාසනයේ භික්ෂුවක් ශාස්ත්‍රෝන් මහන්සේව ඇසුරු කොටගෙන වාසය කරනවා. අඤ්ඤතරං වා ගරුට්ටාණියං සබ්‍රහ්මචාරීන් කියන්නේ සරියොත් මොගලන් මහා කාශ්‍යප ආනන්ද ආදී මේ ගෞරවනීය ශ්‍රාවකයන් වහන්සේ නමක් සබ්‍රහ්මචරුන් වහන්සේ නමක් ආශ්‍රය කරගෙන නිස්සරය කරගෙන වාසය කරනවා. ඒක වෙන ලක්ෂණයක් වදාරනවා. යත්තස්ස තිබ්බං හිරෝත්තප්පං පච්චපට්ඨිතං හෝති පේමංච ගාරවංච.
ඒ තනත්තායේ භික්ෂුවට මේ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි ඒ සම්භාවනීය මේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි තිබ්බං හිරෝත්තප්පං පච්චපන් බලවත් වූම ලැජ්ජාව භය පිහිටා සිටිනවා. තේමංච ගාරවංච බොහෝම ගෞරවය. ප්‍රේමය කියනකොට ඔය කියන මේ ආලය ආදරය කියන එක නෙවෙයි. ලෙන්ගතුකම. අපි ලෙන්ගතුකම කියලා කියන්නේ අන්නේ. භාග්‍යවතුන් වහන්සේ ගැනත් ඒ සම්භාවනීය ස්වාමීන් වහන්සේලා ගැනත් තමන් ඇසුරු කරන බොහෝම ලැජ්ජාව බය හිරියොතප් පවත්වා ගන්න. ලෙන්ගතුකම ගෞරවය ඇති කර ගන්න. බොහෝම හොඳ හිරියොතප් පවත්වා ගන්න. ලැජ්ජාවයි බයයි. මේ පවට ලැජ්ජාව බය කියන අහලා තියෙනවනේ. පවට ලැජ් ඒක නෙමෙයි මේ කියන්නේ. එතන පව කරන්නේ නැහැ. පවට ලැජ්ජාව බය නෙමෙයි. උන්වහන්සේලා පිළිබඳව ඇති වෙන තමන්ගෙන් වරදක් වෙයිද ආදි වශයෙන් එතන හිතවිල්ල ලැජ්ජාව බය. බුදුරජාණන් වහන්සේ මේ වගේ වට හොඳ උපමා ගෙනහැර දක්වලා තියෙනවා. වදුකා සූත්‍රය කියලා එකක් තියෙනවා. වදුකා සූත්‍රය. වදුක කියන්නේ මේ එදාම ගෙනාපු මනමාලිට කියන නමක් තමයි වදුකාව කියලා කියන්නේ. ඒකත් බුදුරජාණන් වහන්සේ උපමාවට ගත්තා. ඉතින් එදාම මනමාලියක් ඇඳගෙන ආම ඇය ගෙදර හුරුත් නැහැ. නන්දල මාවලාදී අය හුරුත් නැහැ. ඒ අය කෙරෙහි බොහෝම පරම ගෞරවයක් ඇති කරගන්නවා. ලැජ්ජාවක් බයක් ඇති කරගන්නවා. ඒ වදුකාව උපමාවට ගත් එක බොහෝම ලැජ්ජාව බය ඇති කරගන්න හුරු පුරුදුත් නැහැ. අලුතෙන් ආපු ගෙදර නැන්දලා මාමලා නෑනලා ආදී කාණ්ඩ ඉන්නවනේ. ඒ අය කරේ ලොකු ගෞරවයක් ඇති කරගන්නවා. අන්න ඒ වගේ ඒ භික්ෂුව ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහිත් සබ්‍රම් සරුම් වහන්සේලා කියන්නේ උසස් සම්භාවනීය ස්වාමීන් වහන්සේ. අරවෙදිය ගෞරවය ලැජ්ජාව බය ඇති කර ගන්නට ඕන. ඉතින් අර වදුකාව කියනවලු ටිකක් කල් ගිහිල්ලා මේක මගේ ගෙදර උඹලා ඵලයල්ලා කියලා. එහෙමත් කියනවලු. පුරුදු නම් පස්සේ ආරම්භයේදී අර එහෙමයි. මේක මගේ ගෙදර උඹලා ඵලයල්ලා කියලා නැන්දලා මාමලා පන්න ගන්නවා කියලාත් ඒ උපමාවේ තියෙනවා. කල් ගියාට පස්සේ ඉතින් එහෙම කරන්න බෑ මේ බුද්ධ ශාසනය. අර ලැජ්ජාව බය අර විදියටම තියාගන්න ඕන. මොනවටද මේක මෙහෙම වෙන්නේ? ආදි බ්‍රහ්මචරීකාය පඤ්ඤාය අපටිලද්දාය පටිලාභාය. ආදි බ්‍රහ්මචරීක ප්‍රඥාව කියන මේ විදර්ශනා ප්‍රඥාව ලබලා නැත්නම් ලබා ගැනීම සඳහා ලබාපු එක වැඩි දියුණු කර ගැනීමට වර්ධනය කර ගැනීමට හේතු වන එක කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ශාස්ත්‍රෝන් වහන්සේ හෝ සම්භාවනීය ස්වාමීන් වහන්සේලා අතුරු කොටගෙන ඉන්නවා. උන්වහන්සේලා කරේ බලවත් වූ හිරියොතප් දෙක පිළිටවා ගන්නවා. ලෙන්ගතුකමත් ගෞරවයත් ඇති කරගෙන වාසය කරනවා. අන්න එතකොට තමයි අර විදර්ශනා ප්‍රඥාව වැඩි දියුණු වෙන්න ලබන්න පුළුවන් කියලා
ඒ බුදුරජාණන් වහන්සේ වදාරනවා. පළවෙනි කාරණේ ඊළඟට දෙවනුව දේශනා කරනවා අර ටිකමයි. සෝ සත්තාරං වා උපසංපනිස්සා විහෙරති අඤ්ඤතරං වා ගරුට්ටානියං සබ්‍රාහ්මචාරින් යත්තත් තිබ්බං හිරෝත්තප්පං පච්චපට්ඨිතං හෝති පේවංච ගාරවංච අර කියාපටිකමයි. ශාස්ත්‍රෝන් වහන්සේ හෝ ඒ ශ්‍රාවකයන් වහන්සේ අසුර කොටගෙන වාසය කරනවා බලවත්තු ගෞරවය ඇති කරගන්න. ලෙන්ගතුකමයි ගෞරවය කොම්. ඊළඟට අහනවා ස්වාමීනි මෙන්න මේකේ අර්ථය මොකක්ද? ඉමස්ස කත්තෝ ස්වාමීනි මේකට අර්ථය මොන ගැටලු අහගන්න. Tamanට තියෙන ගැටලු සැක ඇති තැන් ඔන්න බිමසනවා. මේකේ අර්ථය මොකද්ද? මේකට කියන්නේ මොකද්ද? හොමෙතින් ගැටලු තැන් අර ශාස්ත්‍රෝන් වහන්සේගෙන් හෝ අර සබ්‍රාහ්මසරුන් වහන්සේලාගෙන් බිමසනවා. විමසනකොට උන්වහන්සේලා එක කියා දෙනවා. ලිහිල් කරලා බොහොම අගේට මෙන්න මේකයි ඔකේ තේරුම මේක මේ විදියයි කියලා ඔක්කොම කියා දෙනවා. ඔය දෙවෙනි කාරණේ මොනවටද? නොලැබූ විදර්ශනා ප්‍රඥාව ලබා ගැනීම පිණිස ලැබූ විදර්ශනා ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම පිණිස හේතු වන කාරණා එක එක බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. සෝ ධම්මං සුත්තං ද්වයේන කාය උපනේ සම්පාදේති. දෙආකාරයෙන් සම්පාදනය කරන කාය උපකායේනච චිත්ත උපකායේනච කරනවා දෙවිතියක්. මේකට අපි කියනවා කාය විවේක චිත්ත විවේක කියලා. කාය විවේක චිත්ත විවේක කියන දෙකෙන් යුක්ත වෙනවා. තින් කාය විවේකය භික්ෂූන් වහන්සේලාගේ වශයෙන් බොහොම දේශනා කරලා කියනවා. මේ සාමාන්‍ය ගිහි පින්වතුන්ට එහෙම විවේකයක් ලබා ගන්න ඉස්සර තිබිලා නැහැ. ඉතින් දැන් නම් ඔහෙ තියෙනවා. අතියාමාර ඇවිල්ලා භාවනා කරලා විවේකයක් ලබන්න දැන් අද වර්තමාන කාලේ භාවනායතන ආදී තැන් සකස් වෙලා තියෙනවා. ඉස්සර තිබිච්ච බවක් ඔය මේ අටුවාවලවත් නැහැ වැටි. දැන් තමයි ඒවා තියෙන්නේ. සෝ විවිත්තං සේනාසනං භජති අරඤ්ඤං රුක්කමූලං පබ්බතං කන්දරං ගිරිගුවං සුසානං වනපත්තං අබ්බෝගාසං පලාල පුඤ්ජං කියලා. ඔය සේනාසන 9ක් තියෙනවා. අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාර ඕකන නිතරම අපිට මතක. ඒකක් තියෙනවා. මේක මුල් බුද්ධ කාලේ මුලින් දේශනා කරලා තිබෙන නව මහා සේනාසන කියලා. ආරණ්‍ය රුක්ක මූලේ පර්වතය පබ්බතං කන්දරං කියන්නේ දිය බෙදී ගිය තැන් වල තියෙන පුංචි දූපත් වගේ ඒවා. ගිරි ගුහං ගල් ගුහා ඊළඟට සුසානං අමුතෝන වනපත්තං දුර තියෙන සේනාසන අබ්බෝකාසං එලිමාන පලාල පුඤ්ජං පිදුරු බිස්ස උතන 9ක් තියෙනවා. නව මහා සේනාසන. ඔන්නවට ගිහිල්ලා ඉතින් ඒකෝව සිට්ඨති ඒකෝව සායති ඒකම චංකමති ඒකම නිසි. තනියම භාවනා කරමින්
යනවා එනවා හිතෙනවා වාඩි වෙනවා සතපෙනවා මේ ඉරියව් පවත්වනවා භාවනා මානසිකාරය උදකලාව. ඔක තමයි කාය විවේකය කියන්නේ. නිකම් පැත්තකට වෙලා ඉන්න එක නෙවෙයි. මේ ජන සමාජයෙන් මොකට කියනවා සංගණිකාව. ඝන සංගණිකාව කියලා අහලා තියෙනවාද? ඝන සංගණිකාව. මේ සේන නොයෙක් දෙනායක එකතු වෙලා අල්ලාප සල්ලාප කියා කාලේ ගත කරන එකට කියනවා ඝන සංගණිකාව කියලා. ඒක බුදුරජාණන් වහන්සේ මේ තුච්ඡ කොට දේශනා කළා. ඒකෙන් වෙන් වෙලා තමයි මේ කාය විවේකයක් දෙන්නකට පැමිණෙන්නේ. කාය විවේකය. ඕක තමයි කාය විවේකය. අරණ්‍ය, රුක්ක මූල, ශූන්‍යාගාර වලට ගියා. දැන් මේවා ඇතුළත් වෙන්නේ ශූන්‍යාගාරය. කාය විවේකය කියන්නේ ඕක තමයි. ඊළඟට චිත්ත විවේකය. විවේකය කියනවනේ වෙන් කරන එක, වෙන් වෙනවා කියන එක. දැන් අර ඝන සංගණිකාව කියන ජන සමාජයෙන් වෙන් වෙනවා. වෙන් වෙලා පුදකලාව ඒකීව භාවනා කරමින් නිදහසේ වාසය කරන එක තමයි කාය විවේකය. චිත්ත විවේකය. ඒක නම් ටිකක් දිගයි. චිත්ත විවේකය කියන්නේ ලෞකික ලෝකෝත්තර වශයෙන් හිත කෙලසුන්ගෙන් මුදා ගැනීම. එකට කියනවා චිත්ත විවේකය කියලා. මේ සූත්‍රයේම තියෙනවා මුලින්ම මොකද්ද පංච නීවරණයන්ගෙන් වෙන් වෙලා ප්‍රථම ඥානෙ උපදව ගන්න. අන්න විවේකය. ප්‍රථම ඥානෙන් පංච නීවරණයන්ගෙන් වෙන් වෙනවා. උදෙත් කියා දුන්නනේ ඒක තියෙන භයානකකම. පංච නීවරණයන් හින්දා තමයි මේ ශාසනය ඔක්කොම මේ ගුණ ධර්ම වලට එළඹෙන්නේ නැත්තේ. සසරට වදින්නේ භවයේ ගමන් කරන්නේ ඕවා හින්දා තමයි. ප්‍රථම ඥානය උපදවා ගැනීමෙන් පංච නීවරණයන්ගෙන් ඔන්න වෙන් වෙනවා. චිත්ත විවේකය. ඊළඟට දෙවෙනි ඥානය උපදවා ගැනීමෙන් මොනන්ද වෙන්නේ? විතර්ක විචාර දෙකෙන් වෙන් වෙනවා. තුන්වෙනි ඥානය උපදවා ගැනීමෙන් ප්‍රීතියෙන් වෙන් වෙනවා. හතරවෙනි ඥානය උපදවා ගැනීමෙන් සුඛයෙන් වෙන් වෙන උපේක්ෂාවට යනවා. ඔය වෙන් වෙවි යන හැටි. චිත්ත විවේකය කියන්නේ ඒකයි. ආකාසානං ඡායතන කියන එකේ. ඒවා කිව්වට තේරෙන්නේ අද කරන්නත් බෑ. ඉතින් රූප සංඥාවන්ගෙන් වෙන් කරනවා. විඥානං ඡායතනේ ආකාසානං ඡායතනේ වෙන් කරනවා. ආකින්චඤ්ඤායතනේ තකට විඥානං ඡායතනේ වෙන් නේව සංඥා නා සංඥායතන ආකින්චඤ්ඤායතනෙන් වෙන් කරනවා. ඊළඟට සෝවාන් වීමෙන් අර කියාපු සක්කාය දිට්ඨිය ආදී කෙලසුන්ගේ වෙන් වෙනවා. සකරදාගාමී වීමෙන් කාමරාග ව්‍යාපාද දෙක තුනී කළා වෙන් වෙනවා. අනාගාමී වීමෙන් කාමරාග ව්‍යාපාද දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා වෙන් රහත් වීමෙන් ඉතිරි සංයෝජන පහ රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිච්ඡය පහෙන්ම වෙන් වෙනවා. ඔන්න ඕකට කියනවා චිත්ත විවේකය කියලා.
හිත හොඳ චිත්ත ඒකෝච පරිසුද්ධ චිත්තානං පරමෝදානප්පත්. හොඳට හිත පිරිසිදු කරගත්තු අයට තමයි ඔය චිත්ත ඒකය කියන එක ලැබෙන්නේ. දෙවෙනි එක. තුන්වෙනි එක තමයි උපදි විවේක. උපදි විවේක. කන්දුපදි, කිලේසුපදි, අபிසංකාරූපදි, පංචකාම ගුණූපදි කියලා හතරක් තියෙනවා. කෙලෙස්ම තමයි ඒ උපදී වලින් වෙන් වෙන්නේ කොහොමද? නිර්වාණය අවබෝධ කර උපදී විවේක. උපදී විවේකෝච නිරෝධෝ නිබ්බාන. නිර්වාණය තමයි උපදී විවේකය. ඉතින් ඔන්න ඔය කියාපු කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මේවාන් චිත්ත වෙන් කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළා. කොට මේක තමයි නොලැබූ විදර්ශනා ප්‍රඥාව ලබා ගැනීමට ලැබූ එක වැඩි දියුණු කර ගැනීමට උපකාරී වෙන ධර්මය. තුන්වෙනි කාරණය. ඊළඟට හතරවෙනි කාරණය ශීලවා හෝති පාතමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ සමාදාය සික්ඛති සික්ඛාපය. නිතරම කියවෙන එකක්. සිල්වත් වෙනවා. ප්‍රාතිමෝක්ඛ සංවර සීලයෙන් යුක්ත වෙනවා. ආචාරයෙන් ගෝචරයෙන් යුක්ත වෙනවා. ස්වල්ප මාත්‍රෝ වරදෙහි බය දකිමින් ශික්ෂාපද රකිමින් වාසය කරනවා. සීලවන්තකමයි කියන්නේ. ශීලය තමයි ඔය කියන කාරණේ. තුන්වෙනි කාරණේ හතරවෙනි කාරණේ තමයි ශීල සම්පත්තිය. මොනවටද? ආදි බ්‍රහ්මචාරීක ප්‍රඥා කියන විදර්ශනා ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම. ඊගාව එක බහුශ්‍රුතෝ හෝති. බහුශ්‍රුත බහුශ්‍රුතෝති සුතධරෝ සුත සම්නිචයෝ. දැන් අද නම් මුද්‍රිත මාධ්‍ය තියෙන පොත්පත් මුද්‍රණය කළා බොහොම සුලභයි බලන්න කියන්න. බොහොම සුලභව තියෙනවා. එතකොට ගුවන් විදුලි මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය මේ ඔක්කොම තියෙනවානේ. ඒ ඔක්කොගේම තියෙනවා. ඊළඟට තමන් දන්නේ මොනවද මහ ගොඩක් තියෙනවා. මේ සංයුක්ත තැටි ක්‍රම ඒවැ හරියට බණ විශාල ප්‍රමාණයක් ඕවා තියෙනවා. තවත් මොනවද මන්ද මහ ගොඩවල් තියෙනවා නවීන තාක්ෂණික උපකරණ. දායම තිබුණේ නැහැ. ඉස්සර පොත් තිබුණේ නැහැ, මුද්‍රණය කළේ නැහැනේ මහත්තයෝ. මුද්‍රණ යුගයක් ආවේ නැහැ. ඇවිල්ලා මගේ හිතේ දැන් අවුරුදු 150ක් 200ක් විතර සමහර විට ඇති. හරියට දන්නේ නැහැ දිනයක්. මුද්‍රිත මාධ්‍යයක් තිබුණේ නැහැ. ඔය ලෙටර්පෙස් කියලා අකුරු අමුණල හදන එකක් තිබුණා. සාම තියෙනවා මේ පැරණි පොත් 1892 මුද්‍රණය කරපු පොතක් මා ළඟ තාම තියෙනවා. ඒකට අවුරුදු 100 ගාණක් වෙනවා. ඉතින් ඔය දේවල් තිබුණා. දැන් ඉස්සර ඔය මොකක් ගන්න. පුස්කොළ පොත් විතරයි. මොකුත් නැහැ.
මොනවා හරි ආගන්න නම් පන්සලට යන්න ඕන. පන්සලේ හාමුදුරුවන්ගෙන් ඕන ඒක ආගන්න වෙන ක්‍රමයක් නැහැ. සුත්තදර කියන්නේ ඒක තමයි. බෞද්ධ කියන්නේ අහලා මතක තියා ගන්නවා. දැන් වගේ නෙමෙයි. දැන් නම් ඉතින් අද කියපු එක හෙට මතක නැහැ. මේ පොයට ගියාලා දීපු එක ලබන පොයටත් එදාටත් අහනවනේ යන්නේ. ඒකත් අහනවා. එදාටත් මේකම අහනවා. මතක නැහැ. සුත්තදරෝ බෞද්ධතෝ සුත්තදරෝ ඒක දරා ගන්නවා. සුත්ත සම්නිචය දන්තික හොඳට එකතු කරගෙන ඉන්නවා. මේ බුද්ධ කාලේ සිටියනේ කුජුත්තරා වැනි අය. කුජුත්තරා බණ කියලා 501 දෙනෙක් මාර්ගඵල ලබා දුන්නානේ. ඒ සාමාවතී ප්‍රදාන බුදුහාඳුරන්ගේ බණ අහගෙන ඇහිලා මේ අයට බණ කියනෝ නැවතම කළානේ. ඒක තමයි සුත්ත බහුසුත භාවය කියන්නේ. සුත්ත ධාරෝ සුත්ත සම්නිචය. යේතේ ධම්මා අධි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝතාන කල්යාණ සාත්තා සබ්බ්‍යංජන කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදන්ති. ඔය මුලමදාග යහපත්තු අර්ථ සහිතව ව්‍යංජන සහිතව පිරිසිදු බ්‍රහ්මචර්ය නිවන් මඟ පෙන්වා දෙන ධර්මය. ඒව රූපාං ධම්මානං ඔන්න සුත අහගන්න. ඔන්න මතක තියාගන්න. අර මේ සුනාත ධාරේත චරාත කියන එක නේවා බුද්ධ දේශනා නෙමෙයි. මේවා බුද්ධ දේශනා. සුත කලින්ම අහන්න ඕන. ඉතින් ඇහුවට මතක නැත්නම් ඉතින් මොනව කරන්නේ? මතක හිටින්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. දත කියන්නේ දරා ගන්නවා. ඒ බෞද්ධ භාවය වෙන්නේම හිතේ දරා ගන්න. දත්තා දතා වචසා පරිසිතා. වචනයෙන් පුරුදු කරනවා සත්‍යයනා කරන්න. හිතර කියවා පුරුදු කරනවා. මනසානුපෙක්කිතා. හිතෙනුත් පරීක්ෂා කර බලනවා. දිට්ඨිය සුප්පටි විද්‍යා සම්‍යක් දෘෂ්ටියෙන් මනාවට අවබෝධ කරගන්න. ඔයක තමයි මේ බෞද්ධ භාවය කියන්නේ. සුතා දතා වචසා පරිසිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටි විද්‍යා. අනේ ඒක තමයි මේ විදර්ශනා ප්‍රඥාව ලබා ගැනීමට හේතු වන කාරණයක්. බෞද්ධ භාවය. ඉතින් මේ හිතියන කුජ්ජුත්තරා තමයි කාන්තාවන්ගෙන් බෞද්ධ භාවයෙන් අගතන් ලැබුවේ. කුදු ගෑණියෙක් හිටිය අහලා තියෙනව නේද? කුදුයි. කුදි කුදියක්නේ. සාමාවතී ප්‍රධාන 501 දෙනාගේ සේවිකාව. එයා තමයි කාන්තාවන්ගෙන් උපාසිකාවන්ගෙන් බෞද්ධ භාවයෙන් අගතනතුරු ලැබියේ. මේ සාමාවතී ප්‍රධාන පිරිසට දේශනා කරපු සූත්‍ර දේශනා 112ක් තියෙනවා. ඔක්කොම කටපාඩම්. මේ ඉතිඋත්තක පාළිය කියලා ත්‍රිපිටකයේ ග්‍රන්ථයකට ඒක ඇතුළත් කරලා තියෙනවා. ඒක තමයි සුත්තා දතා වචසා පරිසිතා මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටිවිත. ඔය ටික කෙරෙන්න ඕන. ඉතින් අපේ අය සුත්තා විතරයි. දතා නෑ නේද? සුත්තා තමයි තියෙන්නේ. දතා අඩුයි. අනේ මන් දන්නේ මේ වයසට ගියාම මතකෙ තින්නේ නැතුවද මොකද්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. කොහොම වුණත් මේ අයට කොච්චර ගියවත් මතකෙ නැහැ. ඕක තමයි බහුශෘත භාවය කියන්නේ. සුතා දතා වචසා පරිස්ථා මනසාන පෙක්කිතා දිට්ඨිය සුප්පටිවිත්තා. බහුශෘත භාවය. මොනවටද විදර්ශනා ප්‍රඥාව ලබා නොලැබුව එක ලබන්න ලබාපු එක වැඩි දියුණු කරගන්න. එතකොට දැන් කීවෙනි කාරණේද? මටත් මතක නැහැ කියන්නකො බලන්න.
පහද පස්වෙනි එක. ඊළඟට ආරද්ධ විරියෝති මේ අකුසලානං ධම්මානං පානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දල්ල පරක්කමෝ අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු වීර්ය අකුසලානං ධම්මානං පානාය කුසලානං ධම්මානං උපසම් අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න කුසල ධර්මයන් උපදවා ගන්න වීර්ය ගන්නවා. ඊළඟට අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදා ථාමෝ බොහොම ස්ථිර ශක්තිමත් දල්ල පරක්කම දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූ වීර්ය පණ ගියත් නවත්තන්න නැති වීර්ය දැඩි පරාක්‍රම දල්ල පරාක්‍රම අනික්කිට දුර කුසලයේ තමන් පටන් ගත්ත එක නම් අතහරින්නෙම නැහැ. කොච්චර අමාරු වුණත් ධනෙත් දෙක රිදුනත් පිටකොන්ද රිදුනත් ඔළුව කැක්කම ආවත් මොනවාවත් අතහරින්නෙම නැහැ. ඒකයි වීර්යය කියන්නේ. කට 6 වෙනි එක නේද? 6 වෙනි එක. නපසබට උත්සාහය වීර්යය. වීර්ය කරන්න ඕන. තෝංගා කපේ ආගේ බොහොම අඩු යන්තම් ධනිස්සරි දෙනකොට ඇඹරෙනවා. ඇඹරි ඉන්නවා. ඉඳලා බලන්න ටිකක් දත් මිටි කාගෙන කකුලට වෙන දෙයක් වෙච්ච ආව කියලා ඇරෙන හැටි බලන්න. ඉඳලා බලන්න එපා හැමදාම මාරු කරන්නේ නැතුව. හොඳට ඉඳලා බලන්න බයක් විතර කකුල කැඩිලා යනවා නම් කැඩිලා ගියාව කියලා ඉන්නවා. පැයක් විතර යනකොට ඒක නැති වෙලා යනවා. ඕක දන්නේ නැහැ. ඊට පස්සේ එන්නේ නැහැ අර කැක්කුම. ඒක නැති වෙලා යනවා. යන්තම් කැක්කුම එනකොට මාරු කරලා පුරුදු වුණාම හැමදාම මාරුව තමයි. ඉන්න ඕන මාරු කරන්නේ නැතුව ධෛර්යයෙන් වීර්යයෙන් ඒ බුදුහාඳුරු හිටි චතුරංග සමන්නාගත වීර්යය කියලා. නැගිටින්නේ නැහැ බුදු වෙලා මිසක් කියලා. මගේ ශරීරේ මාස්ලේ වේලිලා ගියත් අමයි යටයි නහරයි ඉතුරු උනත් ඉතුරු වෙච්ච නැගිටින්නේ නැහැ බුදු වෙලා මිසක් කියලා. ඒකනේ වීර්යය කියන්නේ. අන්න වීර්යය තමයි දැන් එතකොට 6 වෙනි කාරණේ නේද? 6යි. සංඝගතෝ අනානාගතිකෝ හෝති. අතිරච්ඡානගතිකෝ. සාමං වා ධම්මං දේශිත පරං වා අජ්ජේති. මේ පිරිස අතරට ගියාට ගියාම අනම්මනම් ඔය කතාවල් මුකුත් නැහැ. මොකක්වත් නැහැ. තමන් දහම් දේශනම අනික් කෙනෙකුට හරි ආරාධනා කරනවා. හරියෝ වා තුන්නේ භාවං නාතික්කමති. ආර්ය තෘෂ්ණිම් භාවයට යනවා. මොකක්ද ආර්ය තෘෂ්ණිම් භාවය කියන්නේ? ආර්ය තෘෂ්ණිම් භාවය කියා දීලා තියෙන ඕන තරම්. ආර්ය තෘෂ්ණිම් භාවය. උඩත් පිරිසෙන් තමන් ධ්‍යාන සමාපatti පංච අභිඥා හරි උපදවගෙන ඉන්නවා නම් අන්නේවට සමවැදිලා ඉන්න එකට කියනවා ආර්ය තෘෂ්ණිම් භාවය කියලා. උඩත් පිරිසෙන්. යටත් පිරිසෙන් තමන් භාවනා කරන කර්මස්ථානයක හිත පිහිටවගෙන සිහිනුවණින් ඉන්නවා නම් ඒකට කියන්න පුළුවන් ආර්ය තෘෂ්ණිම් භාවය කියලා. අන්නේම ඉන්නවා. ආර්ය තෘෂ්ණිම් භාවය. බුදුහාඳුර නොයෙක් තැන දේශනා කළා තියෙන මේ ආර්ය තෘෂ්ණිම් භාවය ඇති කරන්න කියලා. ආර්ය තෘෂ්ණිම් භාවය. ඕකාර ගෝයන්කා මහත්තයාගේ භාවනා ආයතන තියෙනවා මං ගියා ඒ කාලේ ඉන්දියාවේ.
හැමතැනම ගාලා කියන නෝබල් සයිලන්ස් කියලා. ඕක තමයි කියන්නේ. ආර්ය තෘෂ්ණම් භාවය කියන්නේ ඕක තමයි. භාවනා කර්මස්ථානයේ හිත පිහිටවාගෙන වාසය කිරීම. දැන් කීයද කාරණා? 5 4ද? 7යි. 7ක් තියෙන තව එකයි. හොඳ මේක තමයි 8 වෙනි එක. අනික්වත් නරකව නෙමෙයි. පංචසු උපාදානස්කන්ධේසු උද්‍යප්ප්‍යානුපස්සී විහෙරති. අන්න පංච උපාදානස්කන්ධේ පිළිබඳව උද්‍යප්ප්‍යානුපස්සී විහෙරති කියන්නේ ඇතිවීම නැතිවීම දකිමින් වාසය කරන. ඒක තමයි හොඳ මේක. අනික්වත් හොඳයි. දැන් හොඳ ඒවායින් වැඩියත්ම හොඳ එක තමයි ඒක. කොහමද ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තක. මෙන්න මේ රූපය. මේ රූපයගේ පහළ වීම. මේ රූපයගේ අභාවය. ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්. මෙන්න මේක වේදනා මේක වේදනාවේ පහළ වීම. මේක වේදනාවේ අභාවය. සංඥා සංස්කාර විඥාන ඔක්කොටමත් ඕක තියෙනවා. පහළ වෙනවා සමුදයෝ. අපි වේදනාව ගැන බලමු. තේරෙන එකක් ගැන බලමු. ඉති වේදනා මෙන්න වේදනාව. මේක තමයි වේදනාව. ඉති වේදනාය සමුදය මෙන්න වේදනාව පහළ වෙනවා. ඉති වේදනාය අත්තක මේක අත්තේට යන අවසන් වෙලා යන වේදනාව. පහමෝම තමයි. ඉතින් පංච උපාදානස්කන්ධය ගැන කියන්නේ. ඉති වේදනා. වේදනාව. දැන් වේදනාව තියෙනවනේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. උපේක්ෂා වේදනා කිව්වට තේරෙන්නේ නැහැ. දුක් වේදනාව නම් තමයි තේරෙන්නේ නේද? සැප වේදනාවත් හරියට තේරෙන්නේ නැහැ. උපේක්ෂා වේදනාවත් සැප වේදනාවට ඇතුළත් කරලා තියෙනවා. එතකොට දෙකයි. සැප වේදනා දුක් වේදනා. එම් බුදුහාඳුරු හැමතැනම දේශනා කළා තියෙන්නේ සැප සුඛං වේදනං වේදියමාන. ඒක පළමුව. දෙවෙනුව තමයි දුක්ඛං දුක් වේදනා. එනවාට අපේ අයට තේරෙන්නේ දුක් වේදනාව තමයි. ඉතින් බලමු කොහොමද මේ ඉති වේදනාව දන්නවද අඳුරනවා. දුක් වේදනාව ගැන බලමු. විනාඩි 20ක් 25ක් පැය භාගයක් යනකොට මොකද වෙන්නේ? ධනිස්සට මොකද වෙන්නේ? පිටකොන්දට ඔන්න පිටකොන්ද කකියන්න පටන් ගන්නවා. ධනිස්තේ හරි කැක්කුමයි. ඔන්න දුක්ඛ වේදනා. මොකද උනේ? ඉති වේදනාය ඔන්න වේදනා. වේදනා කියන්නේ විඳීමනේ. ආලා තියෙනව නේද? ආලා නැද්ද? වේදනා කියන්නේ විඳීම. කවුද විඳින්නේ? වේදනාවමයි විඳින්නේ. ඔන්න වරද්දාගත්ත තැන. වේදනාව විඳින්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා අහවලා සැප විඳිනවා, අහවලා දුක් විඳිනවා කියලා. ඒක සාමාන්‍ය සම්මුති කතාවක්. දැන් ඔතනම තියෙනවා නිවන් මඟ වේදනාවෙම තියෙනවා. තේරම දෘෂ්ටි අයින් කරන්න පුළුවන් බුද්ධිමත්ව. වේදනාව කියන්නේ මේ විඳීම. ඒ කියන්නේ චෛතසික කියන්නේ. චෛතසිකයක් වේදනාව. ඒකේ ස්වභාවය තමයි එයා තමයි මේ අරමුණු වල රස විඳින්නේ. හැම එකම. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම ඔක්කොම. තේරම රස විඳින්නේ කවුද? වේදනාව.
එතකොට කවුද විඳින්නේ? වේදනාව. වේදනාව හිත නෙමෙයි. වේදනාවමයි වේදනාව විඳින්නේ. වේදනාවම විඳින එක්කෙනා එයාම තමයි විඳින්නේ. එතකොට සේම දුෂ්ටික ගැලවිලා යනව නේද? මමය, මගේ ආත්මය සේරම ඉවරයිනේ. වේදනාවම තමයි විඳින්නේ. වෙන කෙනෙක් නෙවෙයි. ඉතින් වේදනාව තමයි විඳින්නේ. ඔන්න ඉති වේදනා, ඔන්න ඒක තමයි වේදනාව. ඉති වේදනාවේ සමුදය. ඔන්න ධනිස්ස වේදනාවක් දැනෙනවා. පිටකොන්දේ හරි දැනෙනවා. ඔළුව හරි කැක්කමයි තද වෙලා. මොකක්ද වෙලා තියෙන්නේ? ඉති වේදනාය සමුදය ඔන්න පහළ වුණා. දුක් වේදනාව ගැන මේ කතා කරන්න තේරෙන එක ගැන හිතා. අන්න දුක් වේදනාව පහළ වුණා. එතකොට අපිට දැනෙනවන්න වේදනාව පහළ වුණාන ධනිස්සේ තියෙනවා, පිටකොන්දේ තියෙනවා. තවත් තැන්වල තියෙන්න පුළුවන්. ඒ වාඩි වෙච්ච තැනට හිටපු තැන් ඉතින් රත් වෙලා ගිනි ගන්නවා වගේ නේද? ඉන්දර වගේ. අන්න වේදනාව. ඔක්කොම වේදනාව තමයි. රත් වෙලා පිච්චෙන්න වගේ. ඔක්කොම දුක් වේදනා. අන්න වේදනාවගේ පහළ වීම. ඉතින් ඩිංගක් කළා මෙනෙහි කර කර භාවනා කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔහෙ නෑ වේදනාව නැති වෙලා ගියා. එතකොට වේදනාව පහළ වුණා ඊළඟට නැති වෙලා ගියා. ඕකනේ විදර්ශනාම කියන්නේ. එතකොට කාගේද වේදනාව? කවුද මේ වේදනාව විඳින්නේ? මගේද වේදනාව? අරයාගේද මොකක් නැහැ. වේදනාවම තමයි විඳීම කරන්නේ. එතකොට වේදනාව පහළ වුණා ඒකම නැති වෙලා යනවා. ඉතින් අපි රැවටෙනවා. ඉතින් මේවා විඳින්න කියලා, සැප විඳින්න කියලා රැවටෙනවා. මේ වේදනාව මගේ කියලා ඔන්න වරදවා ගන්නවා. ඒකද වෙන්නේ. ඉති වේදනාය සමුදය. ඉති වේදනාය අත්තකම. යභාවයට යනවා. අනික් ඒවත් එහෙම තමයි. ඉති සංඥාය සමුදය. ඉති සංඥාය අත්තකම. ඉති විඥානං සමුදය. ඉති විඥානං අත්තකම. ඔන්න විඥානං හිත. ඔන්න හිත පහළ වෙනවා තේරෙනවනේ නේද? පහළ වෙනවා නෙමෙයි තේරෙන්නේ දුවනවා තේරෙනව නේද? දුවන්නේ නැහැ. දුවනවා කියලා හිතනවා කියනවා. දැන් රුවන්වැලි සෑය මතක් වුණාම අපි හිතනවා දැන් ඔන්න හිත අනුරාධපුරයට දිව්වා කියලා. දිවීමක් නෙමෙයි දිව්වා වගේ වැටහෙනවා. එහෙම දිවීමක් නැහැ. වෙනත් දිහාක් ගැන මතක් වුණාම ඔන්න එහාට දිව්වා කියලා හිතෙනවා. එහෙම දුවන්නේ නැහැ. දිව්වත් හිතේ ශරීරයේ මෙහෙ නැති. එතකොට මොකද වෙන්නේ? ඒ අතරේ මැරුණොත් එහෙම හිතේ ශරීරයේ මෙහෙ. එහෙම වෙන්නේ නැහැ. එහෙම දුවන්නේ නැහැ. මකුළු හොයක් තරමටවත් එහාට මේ හිත යන්නේ නැහැ. දුවන්න වගේ වැටහෙනවා. ඉතින් ඔන්න අපි හිතමු මොකක් හරි මතක් වුණා කියලා භාවනා කරනකොට අන්න හිතේ පහළ වීම. විඥාන කියන්නේ අරමුණු දැනගන්න එක විඥාන. විඥානස්ස සමුදය මෙන්න විඥානේ පහළ වීම. හිතේ පහළ වීම. ඊළඟට විඥානස්ස අට්ඨගම හිත අභාවයට යනවා. මෙනෙහි කරනකොට හිත දුවනවා කියලා අනිත්‍යයි කියලා මෙනෙහි කරනකොට ඒක අභාවිතය. ඕක තමයි පංච උපාදානස්කන්ධය පිළිබඳව භාවනාව තමයි මේ දේශනා කළේ.
අටවෙනි කාරණාව හැටියට. ඉතින් ඒ ධර්මයන්ට ඕන හැටියට වැඩ කරනවා. අපි පැත්තක ඉඳගෙන අරක මගේ මේක මම වෙමි කියලා ගන්න. ඔන්න වැරද්ද. වැරද්ද ඒකනේ. ඒක තමයි වැරද්ද. දැන් වේදනාව ගැන බලුවාම වේදනාවෙත් විඳිනවා. අරමුණක් අල්ලගෙන විඳිනවා. මේක මම විඳිනවා කියලා මගේ විඳීමයි කියලා ගන්නවා. අන්න වැරද්ද. ඒක මෙනෙහි කළාම ඒ ධර්ම ඒ කරුණු කරනවා. සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංකාර සන්ත පස්සන්තස්ස යථා භූතං නභයං හෝති ගාමිනී. අධිමුත්ත රාමණේරෝ වදාරලා තියෙනවා. මේක සුද්ධ වූ සංස්කාර කොට. සුද්ධං සංකාර සන්ත. සුද්ධ වූ ධර්ම සමුප්පාදය. එහෙම කියලා බලනකොට මොන බයක්වත් නැහැ. කින කට්ට සමං රූපං යදා පඤ්ඤාය පස්සති. නාඤ්ඤං පච්චය තේකින්චි අඤ්ඤත්‍ර අප්පටි සම්තිය. මේක මේ තෘණ කාෂ්ඨ කියන්නේ තෘණ දර කොටවල් ලී කොටවල් වගේ මේක හිතන්නේ. ලී කොටේ කකුලේ තියෙන දැන් කකුල තරම් ලී කොටයක් ගමු. කකුල තරම් ලී කොටේකුයි කකුලේ තියෙන වෙනස මොකක්ද? කකුලට දැනෙනවද? මොනවද දැනෙන්නේ කකුලට? මොකුත් දැනෙන්නේ නැහැ. ලී කොටේ අපි ගමු ඉතින් කකුලත් තරම් ලී කොට කැල්ලක්. ඒ ලී කොට කැල්ලයි කකුලේ තියෙන මොකක්ද වෙනස? කකුලට දැනෙනවද? කකුලට දැනෙන්නේ ලී කොටේට දැනෙන්නේ නැහැ. දෙන්නම එකයි. කාටද දැනෙන්නේ? හිතට තමයි දැනෙන්නේ. හිත තියෙන හින්දා දැනෙනවා. නමුත් කකුලයි ලී කොටේ කියන දෙකම මේකේ මේ එක තියෙනවනේ හිතට දැනෙනවා ඊළඟට මේක තියෙනවා උණුසුම ආදී දේවල් තියෙනවා. ජීවිතේන්ද්‍රිය කියලා එකක් තියෙනවා සියුම්මක. ඒවැ මේක නොමැටි ඔහේ තියෙනවා. සංඥාවල් තියෙනවා. නමුත් ලී කොටේ කකුලයි දෙකම එකයි. ලී කොටේ දන්නවද මං දැන් බිම තියලා තියෙනවා කියලා? දැන් ඔයාගේ කකුල දන්නවද දැන් මං කකුල දිගහැරලා බිම තියලා තියෙනවා කියලා? දන්නේ නැහැ. එයා දන්නේ නැහැ කකුල දිගහැරලා බිම තියනවා කියලා. ඒක ලී කොටේ වගේ තමයි. දන්නේ කවුද? හිත. හිත තමයි දැනගන්නේ. එහෙම තමයි වැඩි. දැන් ඔන්න කාරණා 8ක් කියා දුන්නා. මොනවාටද? විදර්ශනා ප්‍රඥාව නොලබාපු එක ලබා ගන්න, ලබාගත් එක වැඩි දියුණු කරගන්න, ප්‍රවර්ධනය කරගන්න. පළවෙනි එක තමයි ශාස්ත්‍රෝන් වහන්සේ හෝ සම්භාවනීය ස්වාමීන් වහන්සේලා ඇසුරු කරගෙන වාසය කරනවා, බලවත් වූ හිරිය තත්ත්වයක පවත්වා ගන්නවා, ලෙන්ගතකමත් ගෞරවයක් ඇති කරගන්නවා. දෙවෙනි එක තමයි එහෙම ඇති කරගෙන අහනවා මේක මොකද්ද අරක මොකද්ද? ගැටමුසුතන් විසඳ ගන්න දෙවෙනි එක. තුන්වෙනි එක කාය වේක චිත්ත වේක සම්පාදනය කරනවා. හතරවෙනි එක සීල සම්පත්තිය ඇති කර ගන්නවා. පස්වෙනි එක වීර්යය. ඊළඟට තව එකක් අඩු වුණා. මොනවද? බෞසෘත බව. බෞසෘත බවයි වීර්යය යන කාරණා දැන් 6යි එතකොට. හත්වෙනි එක තමයි තමන් තැනකට ගියාන් පස්සේ වල්පල් කතා කරන්නේ නැහැ. තමන් ධර්ම දේශනා කරනවා, එක්ක අනෙක් කෙනෙකුට ආරාධනා කරනවා. ආර්ය දෘෂ්ණි භාවයෙන් යුක්ත වෙන හත්වෙනි එක. අටවෙනි එක තමයි පංච සූපාදානස්කන්ධයේ උද්‍යප්ප්‍යානුපස්සී කාරණාට.
ඔය කාරණාට යම් කෙනෙක් ප්‍රගුණ කර ගන්නවා නම් එයාට මේ විදර්ශනා ප්‍රඥාව ඉපදිලා නැති විදර්ශනා ප්‍රඥාව ඇති කර ගන්න පුළුවන්. උපදවාගත් එකක් වැඩි දියුණු කර ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් ඉතින් කාලේ ගත වුණා. අද මේ උතුම් පොය දවසේ මේ උඟා දෙනෙක් අවස් කාලෙත් පැමුණා. රාත්‍රී කාලේ ඉඳලම කටයුතු